right ලියන්න පහත කේන්ද්‍රික ඛණ්ඩයේ පහත කේන්ද්‍රික ඛණ්ඩයේ පහත කේන්ද්‍රික ඛණ්ඩයේ वर्गඵලය පහත කේන්ද්‍රික ඛණ්ඩයේ वर्गඵලය वर्ग सेंटीमीटर 462ක් නම් පහත කේන්ද්‍රික ඛණ්ඩයේ वर्गඵලය वर्ग सेंटीमीटर 462ක් නම් केंद्रिक खंडයේ वर्गඵලය वर्ग सेंटीमीटर 462ක් නම් केंद्र कोणයේ අගය සොයන්න 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 right සියලු දෙනාගේ සියලු වැඩ පෑම් පැන්සල් අට්ට ලොට්ට ලපයි සිපයි ඔක්කොම බිමින් තියලා මේ වාගේ බලන්න පුතේ මෙයාගේ වර්ගඵලය දීලා තියෙනවා 400 දැන් ගිය සවුදා අපි කලේ පුතේ වර්ගඵලය හොයපු එක දැන් වර්ගඵලය දීලා අපෙන් අදාළ කෝණය අහනවා මෙන්න මෙයාව එහෙනම් මොකද්ද අපි දාන්නේ දැන් මතකද වර්ගඵලය සමානයි 360න් මොක්ස් ප්‍රමාණයක්ද පුතේ x ප්‍රමාණයක් phi r ගේ වර්ගය 360න් x ප්‍රමාණයක් phi r ගේ වර්ගය වර්ගඵලය දීලා තියෙනවා පුතේ අපට 462ක් එහෙමනම් 462යි මම මෙතෙන්ට ගත්ත පුතේ 360න් x ප්‍රමාණයක් phi වෙනුවට දැම්ම 7න් 22ක් r වෙනුවට දැම්ම පුතේ 21 වැඩි කිරීම 21ක් r ගේ වර්ගයනේ ආගණයින්ට දැන් හැකිතාක් සුළු කරන්න 7 වරක් නම් 1යි 7 වරක් නම් 3ට කැපෙනවා පුතේ පුළුවන් තරම් කපාගෙන යන්න දැන් බලා ගන්න 7 වරක් 1යි 7 වරක් 3ට කැපෙනවා මෙයා දෙකෙන් කැපෙනවා දෙවරක් නම් 11යි පුතේ දෙවරක් නම් 180යි බය නැතුව කපා කොටාගෙන යන්න තව කැපෙනවා පුතේ මෙතන කැපෙනවා 3 වරක් 1යි 3 වරක් 60යි 3 වරක් 1යි 3 වරක් 60යි තව කැපෙනවා බලා ගන්න මෙයයි කැපෙනවා බර ගාලා පුතේ මෙතන 3 වරක් නම් 20යි පුතේ මෙතන 3 වරක් නම් 7යි හරි දැන් ඔයාට ඒක පැහැදිලි නැත්තම් මම ආයෙ සරයක් මේ කපපු හැටි කියලා දෙනවා මේ බලන්න ඔන්න මැකුවා මකලා මම මුල ඉඳලා එනවා පුතේ ඔන්න බලන්න 360න් x ප්‍රමාණයක් 5 වෙනුවට පුතේ 7න් 22ක් r වෙනුවට අපට ගන්න වෙන්නේ 21 වැඩි කිරීම 21ක් ඔන්න බලන්න මම කපපු හැටි 7 වරක් නම් 1යි 7 වරක් නම් 3යි ඊට පස්සේ දෙවරක් නම් 11යි දෙවරක් නම් 180යි ඊට පස්සේ 3 වරක් නම් 1යි 3 වරක් නම් 60යි ඊට පස්සේ 3 වරක් නම් 20යි 3 වරක් නම් 20යි 3 වරක් නම් 7යි ඔන්න පුතේ කපලා ඉවරයි දැන් උඩ ඉන්නවා x ඊට අමතරව 11 වරක් 7 77ක් ඊට අමතරව යට 20ක් සමානයි 462යි සමානයි 462යි මට ඉඩ මදි නිසා මම මෙතෙන්ට ගන්නම් පුතේ මේ සෙට් එක මෙහා පැත්තට දාන්න එහෙමනම් 462යි පුතේ 20 උඩ ඇවිල්ලා මෙන්න මේ 77 යට යනවා සමානයි x පැහැදිලි පුතේ මේ 20 උඩ ආවා 77 යට ගියා x දැන් හරි මෙයාගෙන් බෙදෙයි අනිවාර්යෙන් 6ක් විතර 77 වරක් 1යි හරියටම 77 වරක් 6ක් වෙනවා දැන් ඔයා කියයි තමුසෙම ගත්තට අපි එහෙම ගන්න දන්නේ නැහෙනි කියලා මං කියලා දෙන්නම් ගත්ත ඇටි පුතේ මෙහෙම නේද තියෙන්නේ මේවා මේ පොතේ පතේ නැති දේවල් ඈ 77යි මෙතන 7යි මෙතන 2යි මේ අගේ ඉලක්කම් දෙක පරීක්ෂා කරන්න එහෙනම් කීය හරි 7 වරක් මේ පුතේ යන්නේ එතකොට 7 වරක් ගත්තාම අගට 2 තියෙන ඉලක්කමක්
පුතේ 7 වරක් ගත්තාම අගට දෙක තියෙන ඉලක්කම තමයි 42. 42 කියන්නේ 7 වරක් 6. ආන් එහෙමයි මං හිතුවේ. පුතේ මෙතන තියෙන අගට 2 මෙතන තියෙන 7. එහෙනම් 7 වරක් කීයක් හරි අගට දෙකක් තියෙන ඉලක්කමක් එන්න ඕනේ. නම් 7 වරක් කීය හරි අගට දෙක තියෙන ඉලක්කම තමයි 42. 42 කියන්නේ 7 වරක් 6. බලන්න බොරුද කියලා. 7 වරක් 42 න් 2 දැම්මා 4ක් ඉතිරිය 7 වරක් 6 වරක් 42 න් 2 දැම්මා 4ක් ඉතිරිය 6 වරක් 42 4යි 40. ඒ වගේ කෙටි ක්‍රම ඔළුවේ තියාගන්න. මෙයා වැඩි කළා 120 සමානයි x. එමනම් x සමානයි අංශක 120යි. x සමානයි අංශක 120යි. ප්‍රේසමෙන් හිමින් සැරේ හදන්න. ඉවරනම් නිකන් විහිළුවට වගේ ඉවරයි කියන්නේ. ඉක්මන් කරන්න දුවමු මිතුර දුවමු. දුවමු මිතුර දුවමු. ඉක්මන් කරන්න. ඊළඟ ගානක් පුතේ දශම ගානක් එක්ක එන ලක්ෂණ ගානක් තියෙන්නේ. එක පට්ට ලක්ෂණ ගානක්. ඒ රූප සටහනත් ඇඳගමු ඒකම. ඔක ඉවර වෙලා. කර්ෆියු දැම්මා, අරක දැම්මා, මේක දැම්මා කියලා පන්ති නවතින්නේ නැහැ. පන්ති දිගින් දිගටම තියෙනවා. ටියුට් එක ගන්න පුළුවන් කට්ටිය ටියුට් එක ගන්න. එතන ගැටලුවක් නැහැ. මොකද අද මම ටියුට් එකේ වැඩ පටන් ගන්නවා. දැන් සෑහෙන කාලයක් මාසයක් විතර තිස්සේ ටියුට් එක ගන්න, ටියුට් එක ගන්න, ටියුට් එක ගන්න, ටියුට් එක ගන්න ඉවරම කිසිම ප්‍රතිචාරයක් නැහැ. තමයි මිසරේ වැඩ ටික අද පටන් ගලා යන්න. ටියුට් නැහැ කියලා වැඩේ අතාරින්න බෑ දැන්. මේක දන්න ඉඳලා තමයි කිව්වේ පටපට ගාලා ටියුට් එකේ මරන්න සෙට් වෙන්න වැඩේට කියලා. ටියුට් නැහැ කියලා පන්තියෙන් යන්න අවශ්‍ය නැහැ. පන්තිය කෙරීගෙන යනවා. ඊයේ ටියුට් නැතුව මම පන්තිය කරා. එතන ගැටලුවක් නැහැ. right. ඉවරද? ඉවර නම් ඉවරන් කියලා බලන්න. මොකද මම රහත් වෙලා ඇවිල්ලා උඹලා ඉවරද කියලා බලන්න. ඉවරයි. නෑ. ඉවරයි. නෑ. ඉවරයි. නෑ. Right, sir. ඉවරයි. සර්.
ඉවරයි නෑ ඉවරයි දැන් ඊළඟ එක පහත කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය පහත කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය वर्ग सेंटीमीटर 77ක් නම් පහත කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය वर्ग सेंटीमीटर 77ක් නම් පහත කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය वर्ग सेंटीमीटर 77ක් නම් केंद्र कोणයේ අගය සොයන්න केंद्र कोणයේ අගය සොයන්න वर्ग सेंटीमीटर 77ක් නම් केंद्र कोणයේ අගය සොයන්න උදේ මේක නම් ටිකක් පරේසමෙන් බලා ගන්න මොකද දශම තියෙන නිසා දශම තිබුණා කියලා මහ ලොකු විද්‍යාවක් නෑ පුතේ ඒ දශම බෙදලා ගන්න හැටි පෙර වැඩ සියල්ල මම කරලා පෙන්නන්නම් දශමයේම බෙදිලා එන අපූර්ව මේ බලන්න දැන් මම ගත්තොත් පුතේ මෙයාගේ වර්ගඵලය वर्ग सेंटीमीटर 77යි අනේ බලා ගන්න වෙන වැඩ නවත්තන්න 360න් x ප්‍රමාණය 7න් 22යි මොකද ඉස්කෝලේ නෝනා මේක මෙහෙම බරදාලා කියන්නේ නැහැ නේ පුතේ ඔය ගාන හදනවා නම් හදපන් නැත්තම් නිකලා හිටපන් කොහොමනේ යන්නේ දැන් හැකිතාක් සුළු කරන්න ඔයා දන්නවනේ පුතේ 7 වරක් නම් 1යි 7 වරක් නම් කීයද 1.5ට කැපුණා ඊට පස්සේ මේ දෙක දෙකෙන් කැපෙනවානේ පුතේ මෙයා දෙකෙන් කැපෙනවා 180යි මෙයා දෙකෙන් කැපෙනවා 11යි හරිද දැන් පුතේ මෙන්න මෙයාගෙන් කැපෙනවා ඔන්න බලන්න මම එක පෙර වැඩක් විදිහට පැත්තක හදලා පෙන්නන්නම් 180 ඔය දේවල් තමයි ඔළුවට දාගන්න ඕනේ 180 1.5න් කැපෙනවා 180 1.5න් කැපෙනවා මම මේ 180 1.5න් කපලා පෙන්නන්න හදන්නේ මේ බලන්න වෙන වැඩ නවත්තන්න පුතේ 180 බෙදන්න තියෙන්නේ 1.5න් සියලු දෙනා මේක මේකෙන් කැපිලා යන හැටි පෙන්නන්න හදන්නේ පුතේ මේ දශමය අයින් කරන්න එතකොට මෙතෙන්ට එනවා 15 මේ දශමය අයින් කරපුවාම ඒ වෙනුවට මෙතෙන්ට බිංදුවක් දාගන්න පුතේ මේ දශමය අයින් කළා ඒ වෙනුවට මෙතෙන්ට බිංදුවක් දාගත්තා දැන් 1800 15න් බෙදන්නයි තියෙන්නේ 1යි 1.15යි ඉතුරුයි පුතේ 3ක් 30ට 2යි 2.30යි ඉතුරු නෑ මේ බිංදුවට බිංදුවක් ගන්න එතකොට ඔයාලට එනවා නේද හරියටම 120ක් පුතේ 1.5 වරක් 1.5 වරක් මොක 120යිද 120යි ජාති නේද වැඩි තව කැපෙනවා පුතේ මේ 120 සහ මේ 10.5 මේ 120 සහ මේ 10.5 පහෙන් කැපෙනවා පුතේ මෙයා පහෙන් කපන්න මෙයා පහෙන් කපුවාම එනවා 2.1 මෙයා පහෙන් කපුවාම එනවා 2.1 මෙයා පහෙන් කපපුවාම එනවා පුතේ 5 වරක් නම් 2යි ඉතුරුයි 24ක් මෙයා පහෙන් කපපුවාම එනවා පුතේ 24ක් 5 වරක් අතර 20න් බිඳුව දැම්මා දෙකක් විතර හරියි දැන් ඔන්න කපලා ඉවරයි තවත් ඕන්නම් කැපිය හැකි ඕන්නේ නැහැ ඔතනින් නවත්තමුකෝ තවත් කැපිය හැකි දැන් උඩ ඉතුරුයි පුතේ කීයක්ද උඩ ඉතුරුයි x ඊට අමතරව ඉතුරුයි 11ක් ඊට අමතරව ඉතුරුයි 2.1 ඊට අමතරව යට ඉතුරුයි පුතේ මොන හතරක්ද 24ක් මෙතන ඉන්නවා මොකද්ද 77ක් ඔතන ඉන්නවා 77ක් දැන් අපි දන්නවා මේකේ ඉතුරු කොටස පුතේ ඉතුරු කොටස මම මෙතෙන්ට ගන්නම් ඉඩ මදි නිසා 77යි පුතේ 24 උඩ එනවා 24 උඩ ඇවිල්ලා 11 සහ 2.1 යට යනවා සමානයි x තනි වෙනවා හරිද දැන් හොඳම කොටසට එන්න පුතේ 11 වරක් 1යි 11 වරක් හරියටම එනවා 7ක් 11 වරක් 1යි 11 වරක් හරියටම එනවා පුතේ කීයක්ද 7ක් ඊට පස්සේ මෙයාගෙන් කැපෙනවා 7 වරක් 1යි 7 වරක් 0.3යි 21 7න් කැපෙනවනේ පුතේ 0.3ට
දැන් මොකද්ද ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ 24 බෙදන්න ඕන 0.3න් සමානයි x පුතේ 24 බෙදන්න ඕන 0.3න් එතකොට x කියාගේ එනවා මම පැත්තක බෙදලා පෙන්නන්නම් 24 මේ රතු පෑනෙන් මම බෙදලා පෙන්නන්නේ ඒක බලා ගන්න මම ඊට ගත්ත එක බෙදන්න පුතේ 24 බෙදන්න 0.3න් ඉස්කෝලේදී මෙවුවා මෙහෙම කියන්නේ නෑ බබා මෙයාගේ දශමය අයින් කරන්න එහෙනම් මේකට තව දාන්න බිංදුවක් දැන් 243න් බෙදපුවාම 80යිද පුතේ 80යි බලන්න මම ප්‍රාර්ථනා කරන ඔන්න ඔය වායේ ගණන් විභාගෙට එන්න කියලා x සමානයි අංශක 80යි පෙර වැඩ ටිකත් එක්කම හදාගෙන යන්න x සමානයි අංශක 80යි පෙර වැඩත් එක්කම කාලය ගන්න ප්‍රශ්නයක් නැහැ ඉක්මනට හදන්න පුතේ හරි සර්. හරි සර්.
හරි ඔය යම් යම් පුද්ගලයින්ට මූලික කොටස් මුල් කොටස් මගහැරුණා නම් ආන් ඒවා තියෙනවා පුතේ රෙකෝඩින් එකේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් රෙකෝඩින් එකේ ඉල්ලන්න ලින්ක් එකේ වන්නම් පන්ති ඉවර වෙච්ච ගමන් එවන් අහන්න එපා පන්ති ඉවර වෙච්ච ගමන් දෙන්න විදියක් නැහැ අද රැට දානවා හරි ඇඳ ගන්න ඊළඟ රූප සටහන් ඇඳ ගන්න ඊළඟ රූප සටහන් ඇඳ ගන්න ඊළඟ රූප සටහන් පුතේ මට කොරෝනා ඇඳලා කිව්වා පන්තිය කෙරෙනවා මම මෙතන නිරෝධායනය වෙනවා එතකොට ගන්න නිරෝධායනය වෙන්න පුළුවන් ඒක ඉතා සරලයි හරි ලියන්න හරි පහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ පහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය वर्ग सेंटीमीटर පහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය वर्ग सेंटीमीटर 792ක් නම් 792ක් නම් 792ක් නම් අරය සොයන්න පහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය वर्ग सेंटीमीटर 792ක් නම් අරය සොයන්න පුතේ මෙච්චර වෙලා අපි එවේ කෝණය දැන් ඉල්ලන්නේ අරය right අපි අරය හොයා ගන්න හදන්නේ සියලු වැඩ නවත්තන්න මේ පැත්ත බලන්න මෙන්න මම මේ විසරේ අරය හොයනවා පුතේ දැන් එයාගේ අපි අර වාගේම දානවා පුතේ වර්ගඵලය සමානයි 360යි 360න් 280යි ෆයිර් ගේ වර්ග එමනම් වර්ගඵලය 792ක් වාගේ මට මතක වර්ගඵලය මම කිව්වේ 792යි ඔව් දැන් හදාගෙන යන් පුතේ මේක සුළු කරලා ගන්න බිඳුවට බිඳුව කැපෙනවා 4න් කැපෙනවා 4 වරක් නම් 7යි 4 වරක් නම් 9යි ඔයාට මෙතන එනවා 9න් 7ක් 5 වෙනුවට 7න් 22යි r ගේ වර්ගය පුතේ මෙයාට මෙයා කැපිලා යනවා එහෙනම් මෙතන ඉතුරු වෙනවා 22ක් මෙතෙන්ට යනවා 9ක් r ගේ වර්ගය මෙතන එනවා 792ක් පුතේ සියල්ල මේ පැත්තට පන්නන්නකෝ 792යි 9 උඩ ඇවිල්ලා පුතේ 22 යට යනවා සමානයි r ගේ වර්ගය මං හිතන්නේ 792 22න් කැපෙයි 792 22න් කැපෙයි 3යි 366යි ඉතුරුයි පුතේ 3යි 132ක් ඒ කියන්නේ 6යි හරියටම කැපිලා යනවා පුතේ මෙතන 36ට එහෙනම් 9 වරක් 6 54න් 4 දැම්මා 5ක් ඉතිරි 9 වරක් 3 27යි 27යි 5යි 27යි 5යි 32යි ඔයාලට එනවා 324ක් r ගේ වර්ගය පුතේ අපට ඕනේ r ව එමනම් r සමානයි 324 වර්ගමූලය මට මතක විදියට 324 වර්ගමූලය 18යි 18යි නේද පුතේ බලන්න 18 18න් 8 වරකට 64න් 8 දැම්මා 6ක් ඉතිරි 8 වරක 8යි 14 එක් වරක් 8යි එක් වරක් 1යි 4යි 12යි ඔව් 18යි ඔන්න කෙරුවාව
ඊළඟ එකත් ඇඳ ගන්න. හරි හරි සර්. දැන් ඊළඟ පහත දැක්වෙන ඉහත දැක්වෙනනේ ඉහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ ඉහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ඉහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය वर्ग सेंटीमीटर 6යි 7න් දෙකක් නම් वर्ग सेंटीमीटर 6යි 7න් දෙකක් නම් वर्ग सेंटीमीटर 6යි 7න් දෙකක් නම් 6යි 7න් දෙකක් वर्ग सेंटीमीटर 6යි 7න් දෙකක් නම් आरय සොයන්න वर्ग सेंटीमीटर 6යි 7න් දෙකක් නම් आरय සොයන්න वर्ग सेंटीमीटर 6යි 7න් දෙකක් නම් आरय සොයන්න පුතේ මෙයාගේ වර්ගඵලය वर्ग सेंटीमीटर 6යි 7න් දෙකක්ලු අපෙන් අහනවා ආරය එහෙනම් මේ බලන්න वर्गඵලය සමානයි 360න් ආයෙ මොකටද උතන හදන්නේ මේ අදමු උපේ वर्गඵලය සමානයි 360න් 80යි 5r ගේ වර්ගයක් අපිට කියන්නේ 6යි 7න් දෙකක් උදේ මේක සුළු වෙනවා 4ෙන් 4 වරක් නම් 2යි 4 වරක් නම් 9යි ඒ කියන්නේ 9න් 2යි 5 වෙනුවට 7න් 22ක් r ගේ වර්ගය ලැබෙන්නේ මෙතන 6 වරක් අත 42යි 2යි 44යි 7න් 44යි මෙතන 9න් 2යි මෙතන 7න් 22යි r ගේ වර්ග सेट එකම මේ පැත්තට දාන්නකො පුතේ 44යි 9ත් උඩට එනවා 7ත් උඩට එනවා 2 උඩට යනවා 22ත් යටට යනවා
9ත් උඩ ආවා 7ත් උඩ ආවා 2 යට ගියා 2 යට ගියා 22 යට ගියා ආයෙ බලන්න 9 උඩ ආවා 7 උඩ ආවා 7 යට තිබුණා 2 යටට ආවා 22 යට ආවා දැන් මෙයාට මෙයා කපන්න සමානයි r ගේ වර්ගය 22 වරක් 1යි 22 වරක් 2යි දැන් මෙයාට මෙයා කපන්න ඉතුරුනේ 9 සමානයි r ගේ වර්ගය උතේ එහෙමනම් r සමානයි 9 වර්ග මූලය ඔයාට එනවා r සමානයි සෙන්ටිමීටර් 3ක් r සමානයි සෙන්ටිමීටර් 3ක් ඉතා සරලයි සුඛමයි සුඛනම්‍යයි සුනම්‍යයි පිවිතුරුයි පැහැදිලි හරි ලියන්න මාතෘකාවක් සංයුක්ත තල රූපවල වර්ගඵලය සංයුක්ත තල රූපවල වර්ගඵලය සංයුක්ත තල රූපවල වර්ගඵලය ඔන්න පුතේ දැන් තමයි වැඩසටහනට අත ගහන්න හදන්නේ සංයුක්ත තල රූපවල වර්ගඵලය සංයුක්ත තල රූපවල වර්ගඵලය සංයුක්ත තල රූපවල වර්ගඵලය සංයුක්ත තල රූපවල වර්ගඵලය ඉස්සලාම් බලන්න ඕනේ මොකද්ද පුතේ සංයුක්ත තල රූපයක් කියන්නේ අපි හිතමු මන් ළඟ තියෙනවා ඍජුකෝණාශ්‍රයක් මෙන්න මන් ළඟ තියෙනවා ත්‍රිකෝණයක් මෙන්න මන් ළඟ තියෙනවා සමචතුරාශ්‍රයක් මෙන්න නැවතත් තියෙනවා ත්‍රිකෝණයක් මෙන්න නැවත තියෙනවා ඍජුකෝණාශ්‍රයක් ත්‍රිකෝණයක් මෙන්න නැවත තියෙනවා ඍජුකෝණාශ්‍රයක් ත්‍රිකෝණයක් මෙන්න නැවත තියෙනවා ත්‍රිපීසියමක් මෙන්න නැවත තියෙනවා ත්‍රිපීසියමක් මේ බලන්නකෝ දැන් පුතේ තල රූප කීපයක් එකිනෙකට එකතු වුණාම හැදෙන තල රූපය අපි කියනවා සංයුක්ත තල රූපයක් ඇඳ ගන්න කටස් ගාලා ඕක විනාඩියයි
හරි පුතේ ලියමු තල රූප කීපයක් එකිනෙකට එකතු වීමෙන් තල රූප කීපයක් එකිනෙකට එකතු වීමෙන් සෑදෙන තල රූප කීපයක් එකිනෙකට එකතු වීමෙන් සෑදෙන තල රූප සංයුක්ත තල රූප ලෙස හඳුන්වයි. තල රූප කීපයක් එකිනෙකට එකතු වීමෙන් සෑදෙන තල රූප සංයුක්ත තල රූප ලෙස හඳුන්වයි. තල රූප කීපයක් එකිනෙකට එකතු වීමෙන් සෑදෙන තල රූප සංයුක්ත තල රූප ලෙස හඳුන්වයි. තල රූප කීපයක් එකිනෙකට එකතු වීමෙන් සෑදෙන තල රූප සංයුක්ත තල රූප ලෙස හඳුන්වයි. සංයුක්ත තල රූප ලෙස හඳුන්වයි. right දැන් සියලු දෙනාගේ සියලු වැඩපළ පැත්තකින් තියන්න මේ පැත්ත බලන්න පුතේ මම එකින් එකට හදාගෙන යන්නම් දැන් මම අද කරන කොටස පේපර් එකේ මම ඔයාලට ටියුට් එකේ කොටස මම ගෲප් එකට දාන්නම් ඒකේ ගන්න එක දැන් මම කරගෙන යනවා පුතේ ටියුට් එක මොකද දැන් මම සති 3ක් 4ක් තිස්සේ ටියුට් එක කල් දැම්මා කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නැහැ ඔයාලගේ සෑහෙන දෙනෙක් අරන් තියෙනවා ටියුට් එක මේ බලන්න දැන් කිය අපිට යන්න විදියක් තිබ්බේ නැහැ නේ ඔයි කියලා යන්න පුළුවන් කාර්ය ගන්න කිව්වේ හරි සෙන්ටිමීටර් 10යි අපිට කියනවා මෙන්න මෙයාගේ වර්ගඵලය හොයන්න කියලා පුතේ වර්ගඵලය හොයන්න කලින් අඳුන ගන්න මෙතන තියෙන්නේ මොනවද එක්කෙනෙක් අර්ධ වෘත්තයක් අනිත් එක්කෙනා ඍජු කෝණාශ්‍රයක් මම ඉස්සල්ලාම ගන්නවා පුතේ අර්ධ වෘත්තයේ වර්ගඵලය ඔයා දන්නවා පුතේ දෙකෙන් එකයි 5r වර්ගය ඒකයි හිතන්න දෙයක් නැහැනේ අර්ධ වෘත්තයක් නම් දෙකෙන් එකක් 5r වර්ගය දෙකෙන් එකයි 5 වෙනුවට 7න් 22යි පුතේ මෙතන ඉඳලා මෙතෙන්ට 14 නම් මෙතනත් 14ම තමයි ඒ කියන්නේ විස්කම්භය පුතේ විස්කම්භය 14යි කියන්නේ අර ඔයාට ගත්තයි කීයක්ද 7ක් ආදන් සුළු කරන් එන්න දෙවරක් මෙතන 11යි මේ 7ට මේ 7 කැපුණා ඔයාට එනවා පුතේ වර්ග සෙන්ටිමීටර් 77ක් ඊට පස්සේ ගන්නවා මට ඊට මදි නිසා මම මෙතෙන්ට ගන්නවා ඊට පස්සේ මම ගන්නවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි පුතේ 14ක් සෙන්ටිමීටර් වැඩි කරනවා 10ක් සෙන්ටිමීටර් ගේ ඔයාට එනවා 140ක් වර්ග සෙන්ටිමීටර් එහෙනම් ගන්නවා පුතේ මුළු රූපයේ වර්ගඵලය සමානයි මේ 140ට ඔයා එකතු කරගන්නවා පුතේ 77ක් 140ට 77ක් කියන්නේ මෙතන 7යි 11 එක දැම්මා එකක් ඉතිරි ඔයාට එනවා වර්ග සෙන්ටිමීටර් 217ක් අපි ස්ථානයේ කවුද ඉන්නේ කියලා හඳුනාගත්තා නම් වැඩේ සරලයි ඔයා ඒක හැදුවට පස්සේ මම ගාණක් දෙනවා ඔයාට තනියෙන් හදාගෙන යන්න බලමු වැඩේ ගොඩ දායිද කියලා මම මෙතෙන්ට දෙනවා සෙන්ටිමීටර් 28ක් මෙතෙන්ට දෙනවා සෙන්ටිමීටර් 20ක් 15ක් දෙමු
ඒක හදලා ඉවර නම් ඉවරයි කියන වාගේ සීන් එකක් දෙන්න. ඉවරයි. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. අපි ඉස්සලාම ගන්නවා මොකේද පුතේ? මම ඉස්සලාම ගන්නවා අර්ධ වෘත්තයේ. මම ඉස්සලාම ගන්නවා අර්ධ වෘත්තයේ වර්ගඵලය සමානයි දෙකෙන් එකක් 5r ගේ වර්ගයක්. එතකොට පුතේ දෙකෙන් එකයි 5 වෙනුවට 7න් 22යි r. පුතේ විස්කම්භයනේ දීලා තියෙන්නේ 28 කියලා. විස්කම්භය 28 නම් ඒකෙන් භාගයෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ 14යි. ඒක ඔයා දන්නවා. දෙවරක් 1යි දෙවරක් 11යි හත් වරක් 1යි හත් වරක් 2යි. අපිට 22 වැඩි වෙන්න ඕනේ පුතේ 14න්. එතකොට 4 වරක් 308යි. ඔයාට එන්න ඕනේ පුතේ 308ක් වර්ග සෙන්ටිමීටර්. ඊට පස්සේ ඔයා ගන්නවා ඍජු කොනාශ්‍රයේ වර්ගඵලය සමානයි. පුතේ එයා 28ක් දිගයි 15ක් පළලයි. ගන්නකො 28 වැඩි කරලා 15න් 40න් බිඳුව දැම්මා 4ක් ඉදිරි 10යි 4යි 14යි. පසුරකට 40න් බිඳුව දැම්මා 4ක් ඉදිරි 10යි 4යි 14යි. එක් වරක් 8යි එක් වරක් 2යි බිඳුවයි 12න් 2 දැම්මා 1ක් ඉදිරි 420යි. 420යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ මම ගන්නවා පුතේ මෙයාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි මෙන්න මේ 308ට මෙන්න මේ 420 එකතු කළා. එතකොට ඔයාට එනවා පුතේ 8යි මෙතන 2යි ඔයාට එනවා වර්ග සෙන්ටිමීටර් 728ක්. වර්ග සෙන්ටිමීටර් 728ක්. වර්ග සෙන්ටිමීටර් 728ක්. वर्ग सेंटीमीटर 728ක්. මම ක්‍රමයෙන් එන්නම් පුතේ ගණන් ටිකට ලොකු ටිකට සහ එක එක ගණන් වල තියෙන එක එක කතන්දර මොනවද කියලා. මේ ගානේ ඇයි මෙහෙම උනේ, මේ ගානේ ඇයි මෙහෙම උනේ, ඇයි මේ ගානට මෙහෙම කරේ වාගේ කතන්දර. right වෙන වැඩ ඔක්කොම නවත්තන්න දැන්. වෙන වැඩ ඔක්කොම නවත්තන්න. බලන්න මෙයාගේ තියෙනවා පුතේ අර්ධ වෘත්තයක්. එහෙනම් මම ගන්නවා අර්ධ වෘත්තයේ වර්ගඵලය බලා ගන්න පුතේ දෙකෙන් එකයි 5r ගේ වර්ගයක්. එමනම් මෙතන තියෙනවා දෙකෙන් එකයි පුතේ 5 වෙනුවට 7න් 22යි අහගන්න r කියන්නේ පුතේ මෙතන 7යි 7යි කියන්නේ මෙතනත් 7යි. ඒ විස්කම්භය හොඳින් තේරුම් ගන්න. ඒ විස්කම්භය පුතේ ඉස්සෙල්ලත් අපිට විස්කම්භය තමයි දීලා දුන්නේ. විස්කම්භය 28ක් දීලා තිබුණේ. විස්කම්භය තේරුම් ගන්න මේක. විස්කම්භය 28ක් දීලා තිබුණා. අපිට කුස්කාල දෙකට බෙදලා 14යි කියලා ගත්තා. දැන් විස්කම්භය දීලා තියෙන්නේ 7ක්. විස්කම්භය 7ක් කියලා දීලා තියෙනකොට පුතේ දෙකට බෙදපුවාම 3.5යි. 3.5 දාලා හදනකොට වඩා ලේසි. ඔක කෙලින්ම ලියා ගන්න 7 බෙදීම 2යි 7 බෙදීම 2යි කියලා. එතකොට දශම නැහැනේ. වැඩේ එතකොට ලේසි අපට. තේරුණාද? ඒක නියමයක් නෙමෙයි පුතේ අපිට වැඩේ ලේසි. දැන් අපි 7 බෙදීම 2 3.5 වෙනුවට 7 බෙදීම 2යි 7 බෙදීම 2යි කියලා වෙන වෙනම දාගත්තා. දැන් බලන්න මේ දෙකට මෙතන කැපෙනවා 11යි. මේ 7ට මේ 7 කැපෙනවා. දැන් පුතේ 11 වරක් 7 77යි. ඒක බෙදන්න ඕන දෙවරක් දෙක 4ෙන්. එතකොට ලේසි. දැන් 77 බෙදන්න 4ෙන් පුතේ 77 4ෙන් බෙදපුවාම 1 1 4යි ඉතුරුයි 3ක් 37ට 9යි 9 36යි ඉතුරුයි 1ක් දශම තිතක් තිබ්බ 10ට 2යි 2 8යි ඉතුරුයි 2ක් 20ට 5යි 19.25යිනේ 19.25යි වර්ග සෙන්ටිමීටර 19.25යි वर्ग सेंटीमीटर 19.25 මම මෙතෙන්ට ගන්නම්කෝ එක පේන්නේ නැද්ද දන්නේ
පුතේ මම මෙතෙන්ට ගන්නවා එක වර්ග සෙන්ටිමීටර් 19.25යි. ඔන්න එහා හරි. ඊට පස්සේ මම ගන්නවා පුතේ සමචතුරාශ්‍රයක්නේ තියෙන්නේ. සමචතුරාශ්‍රයේ මොන ඵලයේද? සමචතුරාශ්‍රයේ වර්ගඵලය සමානයි පුතේ සෙන්ටිමීටර් 7 වැඩි කිරීම සෙන්ටිමීටර් 7. ඔයාට එනවා 7 වරක් 7 49ක් වර්ග සෙන්ටිමීටර්. ඊට පස්සේ මම ගන්නවා මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි පුතේ මේ 49ට එකතු කරන්න 19.25. එහෙනම් මෙතන එනවා පුතේ 0.25. 9 18න් 8 දැම්මා එකක් ඉතිරි වට එනවා 68.25. දැන් තප්පරයක් අහගන්නකො බබා. ඇයි මම මේක 7 බෙදීම 2 7 බෙදීම කිය දෙක කියලා ගත්තේ? දශමත් එක්ක මේක හැප්පෙනවට වඩා ලේසි මෙහෙම ගියාම. බෙදෙන්නේ නැත්තම් බෙදෙනවා නම් දැන් 28 නම් දීලා තියෙන්නේ බෙදිච්ච ගමන් 14යි. උකුස් කාලා දැම්ම හැකි. හරි නේද? රයිට්. ඔකත් හදාගන්න. පුතේ මගේ රූප සටහන් නම් ඇද ඇති. ඒව ගණන් ගන්න එපා. බලන්න try කරන්න මෙයාට 21.7යි. හරි. ඒ හරි කියලා ඇහුනේ පුරුද්දට හදාගෙන යන්න.
हरे हरे මම ඉස්සල්ලාම ගන්නවා පුතේ අර්ධ වෘත්තයේ වර්ගඵලය මෙන්න මම ගන්නවා අර්ධ වෘත්තයේ වර්ගඵලය සමානයි දෙකෙන් එකක් 5r ගේ වර්ගයක් එමනම් දෙකෙන් එකක් 5 කියන්නේ 7න් 22ක් r r කියන්නේ පුතේ 21 බෙදීම 2යි 21 බෙදීම 2යි කමක් නැහැ නේ මං එහෙම දැම්මට වරදක් නැහැනේ හරි ඊට පස්සේ ඇයි මං එහෙම දාන්නේ 21 දෙකෙන් බෙදුනහම 10.5යි දශම දාගෙන හදනවට වඩා ලේසි කොහොම දාලා හදන එක පුතේ දෙවරක් 1යි දෙවරක් 11යි හත් වරක් 1යි හත් වරක් 3යි දැන් වැඩි කරලා ගන්නකො 11 වරක් 3 33යි 33 වැඩි වෙනවා 21කින් 1 වරක් 3යි 1 වරක් 3යි දෙවරක් 3 6යි දෙවරක් 3 6යි 3යි 9යි 693යි 693යි වර්ග සෙන්ටිමීටර් මේක බෙදෙනවා දෙවරක් දෙක හතරෙන් මම ආයෙ බලන්නම් පුතේ 11 වරක් 3 33යි 1 වරක් 3යි 1 වරක් 3යි දෙවරක් 3 6යි දෙවරක් 3 6යි හරි පුතේ 693 මම බෙදා ගන්නවා පුතේ හතරෙන් 1 4යි ඉතුරුයි දෙකක් 29ට 7යි 7 28යි ඉතුරුයි එකක් 13ට 3යි 3 12යි ඉතුරුයි එකක් එකයි දෙකක් ඉතිරි 29ට 7යි 7 28යි ඉතුරුයි එකක් 13ට හරි දශම තිතක් තිබ්බා 10ට 2යි 2 8යි ඉතුරුයි දෙකක් 20ට 5යි 173.25යි 173.25යි වර්ග සෙන්ටිමීටර් ඊට පස්සේ මම ගන්නවා පුතේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි එයා පුතේ 30ක් දිගයි එයා සෙන්ටිමීටර් 30ක් දිගයි සෙන්ටිමීටර් 21ක් පළලයි ඒ කියන්නේ පුතේ බිංදුවයි 3 අරක් 1 3යි 3 අරක් 2 6යි ඔයාට එනවා වර්ග සෙන්ටිමීටර් 630ක් හරිද බිංදුවයි 3 අරක් 1 3යි 3 අරක් 2 6යි ඊට පස්සේ ගන්නවා පුතේ මුළු පෘෂ්ඨ වර්ගඵලය මෙන්න ගත්තා මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි පුතේ 173.25ට එකතු කරන්න ඕනේ 630ක් දශම මම මේ අතර එකතු කරන්නම් ඉඩ නැති නිසා මෙතන 5යි මෙතන 2යි මෙතන 3යි 10න් බිඳුව දැම්මා එකක් ඉතිරි ඔයාට එනවා පුතේ වර්ග සෙන්ටිමීටර් 803.25ක් ඔයාට එනවා වර්ග සෙන්ටිමීටර් 803.25ක් 803.25ක් ඊළඟ ගාන හදන්න යන්න එපා ඇඳ ගන්නකෝ
හරිද? පුතේ මේ ගානට යන්න. හරි සර්. හරි. පොඩ්ඩයි මේ ගානට යන්න. පුතේ දැන් තියෙන්නේ අර්ධ වෘත්තයක් නෙමෙයි මෞන්ද්‍රික ඛණ්ඩයක්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්. මතකද අපි කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය වෙනම හෙව්වා. පුතේ 60න් පටන් ගත්තා 60න් 90ට ගියා 90න් 120ට ගියා 120න් 180ට ගියා 180න් 240ට ගියා 240න් 270ට ගියා 270න් 300ට ගියා. මතකද සඳුදා? ආපු කට්ටියට මතකයි. නාපු කට්ටිය එකෙන් හත් පොලේ ගහ ගන්න. හරි. මේ බලන්නකෝ. ඉස්සලා මං ගන්නවා පුතේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි පුතෝ මෙතන දීලා තියෙනවා 360න් 60ක් 5r ගේ වර්ගයක්. එහෙනම් අපි දන්නවා 360න් 60යි කියන්නේ පුතේ 6න් 1යි. දැන් බලයි ඒ මොකද්ද ඒ කිව්වේ කියලා. ඒක තමයි පන්තියෙන්ද කියන්නේ. මේක සුළු වුණාම එන්නේ 6න් 1 r කියන්නේ පුතේ සෙන්ටිමීටර් 7 වැඩි කිරීම සෙන්ටිමීටර් 7. පුතේ මෙයාට මෙයා කපලා ගියා 3 වරක් නම් 2යි සෝරි දෙවරක් නම් 3යි දෙවරක් නම් 11යි. ඒ කියන්නේ 11 වරක් 7 77යි. මේක බෙදනවා පුතේ 3ෙන්. ඔන්න 77 බෙදනවා 3ෙන් පුතේ 2යි 2 6යි ඉතුරුයි 1ක් ගත්තා 7 17ට 5යි 5 15යි ඉතුරුයි 2ක්. මේක දශම කරන්න ඕනේ පුතේ භාග විදිහට තියන්න එපා. 2 6යි ඉතුරුයි 1ක් හරි. දශම තිතක් තිබ්බා 20ට 6යි 6 18යි ඉතුරුයි 2ක් 20ට 6යි. ඔයාට එනවා පුතේ 25.66ක් වර්ග සෙන්ටිමීටර්. ඊට පස්සේ ගන්නවා ඍජු කෝණාශ්‍රයේ. මම ගන්නවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි පුතේ එයා සෙන්ටිමීටර් 20ක් දිගයි සෙන්ටිමීටර් 7ක් පළලයි. ඔයාට එනවා වර්ග සෙන්ටිමීටර් 140ක්. වර්ග සෙන්ටිමීටර් 140ක්. ඊට පස්සේ මට ඊට මදි නිසා මම මෙතෙන්ට ගන්නම් පුතේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි පුතේ 25.66ට එකතු කරන්න ඕන 140ක්. එතකොට මේ 0.66 එහෙම්මමයි 5යි 5මයි මෙතන 6යි 165.66යි 165.66යි. ඊට මදි නිසා මම මෙතෙන්ට ගත්තේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. මතක ඇතිනේ ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. බලන්න මෙයාට උත්සාහ කරලා බලමු 120යි 14යි සහ 30යි.
විනාඩි දෙකක් විතර දෙන්නම්. මාර ඉක්මනට වෙලා යනවා පුතේ ඉක්මන් කරන්න. මිතුර දුවමු මිතුර දුවමු ඉක්මන් කරන්න. මිතුර දුවමු මිතුර දුවමු ඉක්මන් කරන්න. හරි බලමු. හරි මම ඉස්සලාම ගන්නවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි පුතේ අපිට තියෙන්නේ 360න් 120ක් 360න් 120ක් pi r ගේ වර්ගයක් පුතේ 360න් 120ක් කියන්නේ 3න් 1යි 5 වෙනුවට 7න් 22යි r වෙනුවට 14 වැඩි කිරීම 14යි 7 වරක් 1යි 7 වරක් 2යි ඔයිට වඩා කැපෙන්නේ නැහැ පුතේ 44යි 44 වැඩි කරන්න ඕනේ 16න් 44 14න් 44 කියන්නේ 16න් 6 දම 17යි 4යි 4යි 6යි 1 616යි ඔයාලට එනවා පුතේ වර්ග සෙන්ටිමීටර 616ක් ඒක බෙදන්න ඕනේ 3ෙන් ඔන්න මම 616 බෙදා ගන්නවා 3ෙන් 2යි 2 6යි ඉතුරු නෑ පුතේ ගත්තා 1 එකට නෑ බිංදුවයි ගත්තා 6 5යි 5 15යි ඉතුරුයි 1ක් 10ට 3යි 9යි ඉතුරුයි 1ක් 205.33ක් ඔයාට එනවා 205.33ක් වර්ග සෙන්ටිමීටර 205.33 වර්ග සෙන්ටිමීටර තප්පරයක් දෙන්න මට right ඊට පස්සේ පැනල් ඉදිරි කතා ගත්තා ඊට පස්සේ අපි යනවා පුතේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි එයා පුතේ 30ක් දිගයි එයා 30ක් දිගයි 14ක් පළලයි එමනම් බිංදුවයි 3 4 12න් 2 දැම්මා එකක් ඉතිරි 3 1 3යි 1යි 4යි 420යි ඊට පස්සේ අපි ගන්නවා පුතේ මෙයාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හරි මුළු රූපයේ වර්ගඵලය සමානයි 205.33ට 205.33ට එකතු වෙනවා පුතේ 420ක් එතකොට 0.33 එහෙම්මමයි
පුතේ 5.5 මෙතන 2යි මෙතන 625.33යි වර්ග සෙන්ටිමීටර් 625.33යි වර්ග සෙන්ටිමීටර් 625.33යි වර්ග සෙන්ටිමීටර් රූප සටහන ඇඳගමු කිටි කිටි ස්කාලා රූප සටහන ඇඳලා ඇති මම දාන්නම් පුතේ අද කරන කොටස ගෲප් එකට දැන් ඩියුට් එකේ තියෙන කට්ටියට ප්‍රශ්නයක් නැහැ අනිත් කට්ටිය වහාම ගන්න පුළුවන් වෙච්ච පළවෙනි දවසේ ඩියුට් එක ගන්න ගෲප් එකට දාලා තියෙන්නේ දැන් ඒක සර් කියන්නේ මං ගෲප් එකේ නෑනේ සර් ගෲප් එකේ නැතුව හරියනවද කොල්ලෝ මැසේජ් එකක් දාන්න ගෲප් එකට දාන්න එනං හරි සර් අර මැසේජ් එකක් දානවද නම්බර එක දන්නවද 0.8.387 ඔව් සර් 384 right ලියන්න අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න 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 හරි අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න right පුතා බලන්න දැන් අඳුරු කළ කොටසේ වර්ගඵලයයි හොයන්නේ අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න පුතේ අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්න නම් ඉස්සලා හොයන්න ඕන මුළු රූපයේ වර්ගඵලය අපි මුළු රූපයේ වර්ගඵලය හොයා ගන්නවා පුතේ එයා සෙන්ටිමීටර් 30ක් දිගයි සෙන්ටිමීටර් 7ක් පළලයිනේ ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර් 210යි හරිද ඊට පස්සේ ගන්නකො පුතේ අඳුරු නොකළ කොටසේ වර්ගඵලය අඳුරු නොකළ කොටසේ වර්ගඵලය ඔයාට පැහැදිලිවම පේනවා ඒ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන්නේ අංශක 90ක් එක්ක එතකොට අපිට කෙලින්ම ගත්ත හැකිනේ පුතේ 360 අංශක 90යි 360 අංශක 90යි 5r ගේ වර්ගයක්නේ එමනම් පුතේ මෙතන අපිට මතකයි 4න් 1යි පුතේ 5 වෙනුවට අපි දැම්මේ 7න් 22ක් r වෙනුවට දානවා සෙන්ටිමීටර 7 වැඩි කිරීම සෙන්ටිමීටර 7 මේ 7ට මේ 7 කපලා ගියා දෙවරක් නම් 2යි දෙවරක් නම් 11යි 11 වරක් 7 77යි වර්ග සෙන්ටිමීටර් උඳ බෙදා ගන්න ඕනේ පුතේ දෙකේ එමනම් 77 බෙදනවා මම දෙකෙන් ඔයාට එනවා 3යි 3 6යි ඉතුරුයි 1ක්
17ට 8යි 8 16යි ඉතුරුයි 1ක්. පුතේ 10ට 5යි 38.5යි 38.5යි වර්ග සෙන්ටිමීටර්. එහෙනම් අපි ගන්නවා අඳුරු කළ කොටසේ පුතේ මම මෙතෙන්ට ගන්නම් අඳුරු කළ කොටසේ වර්ගඵලය. මම ගන්නවා අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ කොටසේ වර්ගඵලය සමානයි පුතේ මෙන්න මේ 210යි. මේ 210න් අඩු කරන්න ඕනේ 38.5ක්. 38.5 කෙමින් සැරේ අඩු කරන්න පුතේ 210න් දශම නැහැ 38.5ක්. 10න් 5ක් 5යි මෙතන 9යි පුතේ 9න් 8ක් 1යි මෙතන බිංදුවයි බිංදුවෙන් 3ක් බෑ 10න් 3ක් 7යි 171යි 171.5යි වර්ග සෙන්ටිමීටර් 171.5යි වර්ග සෙන්ටිමීටර් 171.5යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟ ගානත් ඇඳ ගන්න. ඊට පස්සේ අපි පාස් පේපර්ස් ගණන් ටිකක් හදනවා. ඊට පස්සේ ආයෙ මේකට එනවා. එහෙම යන්නේ. පාස් පේපර්ස් ගණන් තියෙනවා පුතේ 1986 ඉඳලා ටියුට් එකේ. ඒකයි මම ටියුට් එක ගන්න කියලා කියන්නේ. ගන්න කියලා කිව්වේ. මම කල් දුන්නා පුතේ ගන්න. ප්‍රතිචාරයක් ඇත්තෙම නැහැ. තවත් අදාන්න අමාරුයි. अरे දැන් අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න. අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න. අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න. හරි පුතේ අඳුරු කළ කොටසේ වර්ගඵලය සෙවීමට පෙර අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න. මෙන්න අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්න කලින් අපි ඉස්සලාම හොයා ගන්නවා පුතේ මුළු රූපයේ වර්ගඵලය. මම ගන්නවා මුළු රූපයේ වර්ගඵලය සමානයි පුතේ එයා 50ක් දිගයි සෙන්ටිමීටර් 50ක් දිගයි සෙන්ටිමීටර් 21ක් පළලයි. ඔයාගේ කොහෙද කො 21ක් තියෙන්නේ කියලා. මෙතන 21 නම් මෙතනත් අනිවාර්යයෙන් 21 තමයි පුතේ මේ ආරයනේ.
මෙතන 21යි. එහෙනම් ඔයාට එනවා මෙතන 0.5 වරක් 1 5යි 5 වරක් 2 10යි වර්ග සෙන්ටිමීටර් 1050යි. එහෙනම් ගන්නවා පුතේ අඳුරු නොකල කොටසේ වර්ගඵලය. පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක් 360න් 60ක් 360න් 60ක් 5r ගේ වර්ගයක් 360න් 60යි 5r ගේ වර්ගයයි. අපි දන්නවා 360න් 60යි කියන්නේ 6න් 1යි 5 වෙනුවට 7න් 22යි පුතේ r. r වෙනුවට දාන්න පුළුවන් 21 වැඩි කිරීම 21යි. එhmenan 7 වරක් 1යි 7 වරක් 3යි. 7 වරක් 1යි 7 වරක් 3යි දෙකෙන් කැපෙනවා පුතේ දෙවරක් නම් 3යි දෙවරක් නම් 11යි. තව කැපෙනවා මේ 3ට මේ 3 කැපෙනවා 11න් වැඩි කරන්න 11 වරක් 1 11ක දැම්මා එකක් ඉතිරි 11 වරක් 1 22යි 23යි 11 වරක් 11ක දැම්මා එකක් ඉතිරි 11 වරක් 22යි 23යි වාට එනවා වර්ග සෙන්ටිමීටර් 231. ඊට පස්සේ මම ගන්නවා අඳුරු කළ කොටසේ වර්ගඵලය සමානයි පුතේ මෙන්න මේ 1050න් අඩු වෙනවා 231ක්. එතකොට ඔයාලා බිංදුවෙන් එකක් බෑ පුතේ 10න් එකක් 9යි මෙතන 4න් 3ක් 1යි මෙතන 10යි 819යි වර්ග සෙන්ටිමීටර් 819යි වර්ග සෙන්ටිමීටර් 819යි. දැන් අර ගෲප් එකේ නැහැ කියපු කෙනා මට තාම පණිවිඩ දැම්මේ මැසේජ් එකක්වත් දැම්මේ නැහැ. මට ඔතෙන්ට ගෙනලා දෙන්න බෑ. එච්චරත් පහසුකම් සලසද්දී ඔයාලට ඕන නැත්නම් මට ඕනෙත් නැහැ පුතේ. අනිකලා මේ දවස් ටික විතරයි මම ඔයාලට මේ ආයතනයේ මෙහෙම chance දීලා තියෙන්නේ පුතේ. නේද සමහරු මොකුත්ම නැහැ එහෙම මේ දවස් ටික විතරයි වම දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ අංක අනිවාර්යෙන් අංක චෙක් කරනවා. ටියුට් එකේ තියෙනවා අංකය. මේ දවස් ටික මේ සහන කාලයක් දීලා තියෙන හැමෝටම මෙතන ප්‍රශ්න ගොඩක් නිසා. right ටියුට් එක තියෙන කට්ටිය ටියුට් එක ගන්න. අනිත් කට්ටිය මම group එකට දැම්මා. ඒක download කරගන්න හරි මොකක් හරි එකෙන් බලන්න හරි මොකක් හරි කරගන්න. අපි යනවා. බලන්න ටියුට් එකේ පළවෙනි ගාන. දැන් ටියුට් තියෙන කට්ටිය ඉන්නවා. ටියුට් එකේ පළවෙනි ගාන සති 3ක කාලයක් තිස්සේ කිව්වා පුතේ මම. සති 3ක කාලයක් තිස්සේ කිව්වා. ටියුට් ගන්න ගණන් ටික හදන්න දෙනවා ටියුට් ගන්න කියලා. සත්ත පහර පඩේකට ගණන් ගත්තේ නැහැ. එහෙමයි කියලා පුතේ මට මේක කල්දදා ඉඳන් ටියුට් එකේ ගණන් ටික හදන්නේ පොලිසියෙන්ද? අජිත් රෝහණ දෙන්නේ. නෑනේ අපිම හදන්න ඕනේ. right. ටියුට් එකේ පළවෙනි ගාන බලන්න group එකේ ඉන්න කට්ටියට group එකට දැම්ම දැන් එකෙක් කටින් කියලා සර් මම group එකේ නෑ කියලා. ඒකට කියපුවාම පරිවිඩයක් දාම මම ටියුට් එකේ වන්නම් කියලා ඒත් උඩේ ගානක් නෑ. ඉතින් මට ඉතින් කුමාරපත් කියවෙනවා. එතනින් එහා කතා කරන්න දෙයක් නෑ. හරි? right මේ බලන්න. පළවෙනි ගාන කියනවා මෙන්න මේම. 1986 අවසන් වාර විභාගය 1986 අවසන් වාර විභාගයට අපු ගන්න අපිට කියනවා මෙන්න මෙහෙම ඍජුකෝණාශ්‍රාකාර බිම් කොටසක ගෙබිම් කොටසක් වැසෙනසේ පිඟන්ගඩොල් පේලි 15ක් අල්ලා ඇත. උතේ ගාන ඔයාලගේ නැති වුණාට ගානේ රූප සටහන ඇන්දලා පස්සේ ගාන පැහැදිලි වෙනවා. ඒකිට හැකි ඉක්මනට ඊළඟ අවස්ථාවේ පළවෙනි අවස්ථාවේදී ටියුට් එක ගන්න බලන්න රට ඇරපු. ඍජුකෝණාශ්‍රාකාර ගෙබිම් කොටසක් වැසෙනසේ පුතේ පිඟන්ගඩොල් පේලි 15ක් අල්ලා ඇත. පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වූ සමචතුරාශ්‍රාකාර පිඟන්ගඩොල්
පුතේ පැත්තක දිග සෙන්ටිමීටර් 10ක්. පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වෙච්ච සමචතුරස්‍රාකාර පිඟානගඩොල තමයි අල්ලලා තියෙන්නේ. පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වෙච්ච සමචතුරස්‍රාකාර පිඟානගඩොල. එතකොට පැත්තක දිග සෙන්ටිමීටර් 10යි මේ පැත්ත සෙන්ටිමීටර් 10යි. පුතේ පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වෙච්ච ගඩොල් බේලි මේ පැත්තට අල්ලලා තියෙනවා පුතේ 15ක්. ඒ වගේම කියනවා මේ පැත්තට අල්ලලා තියෙනවා ගඩොල් 30ක්. මේ පැත්තට අල්ලලා තියෙනවා පුතේ ගඩොල් 30ක්. මේ පැත්තට ගඩොල් බේලි 15ක් අල්ලලා තියෙනවා මේ පැත්තට 30ක් අල්ලලා තියෙනවා. එහෙනම් අපෙන් අහනවා පිඟන් ගඩොල් වලින් වැසී ඇති කොටසේ දිග හා පළල. එහෙනම් පුතේ ඉස්සලා මම ගන්නවා දිග සෙන්ටිමීටර් 10 වුව 30ක් තියෙනවා. සෙන්ටිමීටර් 10 වුව 30ක් කියන්නේ පුතේ ඔයාලට එනවා සෙන්ටිමීටර් 300ක්. සරල ගානක් දීලා තියෙන 1986. ඊට පස්සේ අපෙන් අහනවා පළල. පළල සමානයි පුතේ සෙන්ටිමීටර් 10 පේලි 15ක්. සෙන්ටිමීටර් 10 පේලි 15ක් කියන්නේ මෙතෙන්ට එනවා 150ක් සෙන්ටිමීටර්. එහෙනම් පළල සෙන්ටිමීටර් 300යි දිග සෙන්ටිමීටර් 150යි. අවුරුද්දක් දාලා හදන්න පුතේ. අවුරුද්ද දාලා හදන්න. එක්දාසය 86 කියලා අවුරුද්ද දාන්න. 1986 කියලා අවුරුද්ද දාන්න. හරි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා 1987. පුතේ මේ වර්ෂවල පේපර් දකින්නවා තියා. තමුසලා මේ වර්ෂවල ඉපදිලාවත් නැහැ. ඉපදිලා තියා හිතලවත් නැහැ. හරි. ඒ කාලෙත් පේපර් ටික අපි හදාගෙන යමු දැන්. මේ බලන්න 1987. පුතේ මෙතන තියෙනවා සෙන්ටිමීටර් 10ක්. 1987. මෙතන සෙන්ටිමීටර් 10යි මෙතන සෙන්ටිමීටර් 10යි. මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර් 10යි මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර් 10යි. මෙතන සෙන්ටිමීටර් 5යි. මෙතන සෙන්ටිමීටර් 5යි මෙතන සෙන්ටිමීටර් 5යි. පුතේ රූප සටහන ඇඳ ගන්නකො පටස් ගාලා. ටියුට් එකේ තිබ්බට කමන්නේ රූප සටහන ඇඳ ගන්නකො.
අපෙන් අහන්නේ පුතේ මෙම කියන රූපයේ දැක්වෙන PQRS සමචතුරස්‍රයේ අඳුරු කළ කොටස කපා ඉවත් කරලාලු. පුතේ අඳුරු කළ කොටස කපා ඉවත් කරලා නම් අපෙන් අහන්නේ ඉතිරි කොටසේ වර්ගඵලය අහගන්න. ඉස්සලාම මම ගන්නවා පුතේ මුළු රූපයේ වර්ගඵලය. මුළු රූපයේ වර්ගඵලය ඕනෑ කට්ටිය විතරක් බලා ගන්න. මුළු රූපයේ වර්ගඵලය කියන්නේ පුතේ සෙන්ටිමීටර් 10 වැඩි කිරීම සෙන්ටිමීටර් 10 10 10 ඔයාට එනවා වර්ග සෙන්ටිමීටර් 100ක්. ඊට පස්සේ ගන්නවා පුතේ අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ කොටසේ දැන් මේ රූපය අඳුන ගන්න ඕනේනේ. අඳුරු කළ කොටසේ වර්ගඵලය. මොකද්ද මේ කොටස? මොකද්ද මේ රූපේ? මොකද්ද මේ තියෙන්නේ? මේක අඳුන ගන්න ඕනේ. මේ තියෙන්නේ මොන සියමක්ද පුතේ? ත්‍රපීසියමක්. බලන්න මෙයාට මෙයා මොනතරයිද? සමාන්තරයි. පුතේ ඔය ත්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද? කවුද පිළින්නේ? ත්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස. මතකයිනේ පාඩමේ මුල් හරිය. සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස. අනේ ඔය පිමිනේ කෙනා නවත්තන්න. පුතේ මෙයාගේ ලම්බ උස මෙතන ඉඳලා මෙතෙන්ට 5 නම් මෙතන ඉඳලා මෙතෙන්ටත් කීයද පුතේ? 5යි මේ. එහෙනම් ලම්බ උස හැටියට ගන්න වෙන්නේ අපට සෙන්ටිමීටර් 5ක්. දැන් එමින්සරේ හදාගෙන යන්න. අපට එනවා පුතේ දෙවරක් 1යි. ඔව්. එහෙම කැපෙන්නේ නැහැ. ලම්බ තමයි එහෙම කැපෙන්නේ. පුතේ මෙතන මේ දෙක එකතු වෙනවා 15යි. 15 බෙදනවා 2කින් වැඩි කරනවා 5න්. පුතේ කියන්නේ 15 වරක් 5 75යි. එයා බෙදන්න ඕනේ 2කින්. එමින්සරේ බෙදන්න 75 2කින් මෙන්න බෙදුවා 75 2කින් 3යි 3 6යි ඉතුරුයි 1ක්. 15ට 7යි 7 14යි ඉතුරුයි 1ක්. 10ට 5යි 37.5යි. 37.5යි වර්ග සෙන්ටිමීටර්. එහෙනම් මේ තියෙන්නේ පුතේ මුළු රූපයේ වර්ගඵලය. මේ තියෙන්නේ අඳුරු කළ කොටසේ වර්ගඵලය. දැන් ඔයාට මම පාඩමේ මුලම උගන්වපුවා මතකයිනේ ත්‍රපීසියමක වර්ගඵලය පවා උගන්වලායි මෙතෙන්ට ආවේ. ඊට පස්සේ අපි ගන්නවා පුතේ අඳුරු කළ කොටසේ ඉතිරි කොටසේ වර්ගඵලය. ඉතිරි කොටසේ වර්ගඵලය මම යටින් ගන්නවා පුතේ 100යි. 100න් අඩු කරන්න ඕනේ පුතේ 37.5යි. 100න් අඩු කරන්න 37.5ක්. ඔයාට එනවා පුතේ 0.5 බෑ 10න් 5 5යි මෙතන තියෙන 9යි 9න් 7ක් 2යි මෙතන 9යි 9න් 3ක් 6යි. ඔයාගේ උත්තරේ 62.5යි වර්ග සෙන්ටිමීටර්. ලක්ෂණයට ගාන හදාගන්න 1987 1987 ලස්සනට ගාන හදාගන්න.
හරිද? හරිද? හරි සර්. හරි සර්. ඔය ඊළඟ ගාන තවත් වෙනස් ගානක්. ඒක ඇවිල්ලා 1987 තවත් ගානක්. 1987 ගණන් කීපයක්ම දීලා 1987 මේක මකනවා පුතේ අපි යන් 1987 ආයේ දීලා තියෙන ගානකට 1987 බලා ගන්න පුතේ 1987 ගානේ මෙහෙම කියනවා අනිත් එකේ දිග මීටර් 5ක් දිග මීටර් 3ක් පළල විචිකෝණාශ්‍රාකාර කාමරයක ඇතුල් පැත්තේ බිත්තිවල විචිකෝණාශ්‍රාකාර කාමරයක ඇතුල් පැත්තේ බිත්තිවල බිම සිට මීටර් 0.75ක් උසට තීන් තාලේප කිරීමට ඇත. තීන් තාලේප කිරීමට ඇති කොටසේ වර්ගඵලය සොයන්න. පුතේ මම රූප සටහන අඳින්නම් ඔයාට මේ තියෙන්නේ කාමරය කියලා හිතන්නකෝ. පුතේ මේ තියෙන්නේ ඔයාගේ කාමරේ. මෙන්න කාමරේ. ඔන්න කාමරේ. මෙයා කොච්චර දිගද පුතේ? මෙයා මීටර් 5ක් දිගයි, මෙයා මීටර් 3ක් පළලයි. මේකේ තින්ත ගානවා පුතේ. මේකේ තින්ත ගානවා 0.75ක් උසට. මේකේ තින්ත ගානවා පුතේ 0.75ක් උසට. මම මේ පාඩ කලේ තින්ත ගාන උස මේ තියෙන්නේ මේ. දැන් ඔන්න ඔය ටිකේ වර්ගඵලයනේ අහන්නේ. එහෙනම් මේ බලන්නකො පුතේ. දිග පැත්ත මෙතන මීටර් 5ක් දිගයි. ඔන්න බලා ගන්න. මීටර් 5ක් දිගයි, මීටර් 0.75ක් උසයි. මීටර් 5ක් දිගයි, මීටර් 0.75ක් උසයි. ඒ වාගේ තව පැත්තක් තියෙනවා. ඒ කියන්නේ මේක වැඩි කරනවා දෙකෙන්. මම කියපු එක තේරෙන්නේ නැති ඔයාට මෙතන තියෙන මීටර් 5යි මෙතන තියෙන මීටර් 0.75යි. ඒ වාගේ තව පැත්තක් තියෙනවා. ඒ නිසා ඒක වැඩි වෙනවා දෙකෙන්. පුතේ 5 දෙකෙන් වැඩි වුණාම 10යි. 10න් වැඩි කරන්න 0.75 ඕනෑම සංඛ්‍යාවක් 10න් වැඩි වෙනකොට දශම තිත එකක් දකුණට යනවා. ඒ කියන්නේ ඔයාගේ උත්තරය එනවා 7.5යි. දැන් ඔයාලා 10 වසරේ ළමයි ඈ පෙන්න ආදාදින්න ඕනේ. ඕනෑම දශම සංඛ්‍යාවක් 10න් වැඩි වෙනකොට දශම තිත එක වතාවක් දකුණට යනවා. එතකොට 7.5යි. ඊළඟට පුතේ මීටර් 3යි. මීටර් 3 වැඩි වෙන්න ඕනේ 0.75යි. ඒ වාගේ පැති දෙකක්. ඒ වාගේ පැති දෙකක්. 3 දෙකෙන් වැඩි වුණාම 6යි. එhmenan 0.75 වැඩි කරන්න 6ෙන්. හවර පාටියෙන් බිඳුව දැම්මා 3ක් ඉතිරි හවරකට 42යි 3යි 45යි. පුතේ දශම ස්ථාන දෙකක් අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ 4.5යි. 4.5යි වර්ග මීටර්. එහෙමනම් තීන් තාලේප කරන කොටසේ වර්ගඵලය පුතේ තීන්ත ආලේපිත කොටසේ වර්ගඵලය තීන්ත ආලේපිත කොටසේ වර්ගඵලය කියන්නේ 7.5ට එකතු වෙනවා 4.5ක් පයි 10න් බිඳුව දැම්මා එකක් ඉතිරි 11යි 1යි 12යි පුතේ ඔයාට එනවා වර්ග මීටර් 12ක ඉඩ ප්‍රමාණයක් වර්ග මීටර් 12යි ලක්ෂණට හදා ගන්න ये सत्य අපේ පන්තිය කරගන්න බැරි වුණා අපේ විදුලි බලය නැති වෙලා ඒ වුණාට ඒක එකක් කට් වෙන්න නම් දුන්නේ නැහැ පුතේ එක පන්තියක් හැම එකටම අතිරේක පන්ති වල ආවා ඒක වෙනම කතන්දරයක්
හරි සර්. හරි. රූප සටහන් ඇඳගෙනම වැඩේට වහින්න. රූප සටහන් ඇඳලාම විනාඩියක් තව දෙන්නම්. ඊළඟ අපි අම්පුතේ 1987 1988 පුතේ ඒ කාලේ දීලා තියෙන්නේ බොහොම සරල ගණන්. දැන් තමයි එන්නේ අපි ඒකයි මම මේ වැඩේ කළේ පුතේ එන්නේ සංකීර්ණ වීගෙන එනවා. දැන් අද මේ ඔයාලා පාවිච්චි කරන ගණන් දක්වා එද්දී හරි එතකොට ඒක ප්‍රසාරණය වෙලා තියෙන හැටි මේ සැරේ අපිට හදාගෙන බලන්න දැන් 1988 ගාන 1988 තමුසෙලා ගියාත්මේ වයනක ආච්චිලා මේ ඔන්න ඔහොම එකක් දීලා තියෙන්නේ මෙතන සෙන්ටිමීටර් 8යි. ඒ සෙන්ටිමීටර් 8 කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ටම සෙන්ටිමීටර් 8යි. ඊට පස්සේ මෙතන සෙන්ටිමීටර් 2යි. ඊට පස්සේ මෙතන සෙන්ටිමීටර් 6යි. එතන සෙන්ටිමීටර් 6යි. ඊට පස්සේ ආපහු මෙතන සෙන්ටිමීටර් 2යි. ඊට පස්සේ ආයෙ මෙතන සෙන්ටිමීටර් 8යි. ආයෙ මෙතන සෙන්ටිමීටර් 8යි. මෙතන සෙන්ටිමීටර් 8යි කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ටම සෙන්ටිමීටර් 8යි. හරිද? දැන් අහනවා පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙයාගේ පරිමිතිය. පුතේ මෙයාගේ පරිමිතිය හොයන්න කලින් මේ නැති ඉඩ පුරව ගන්න. මෙතන 6 නම් මෙතනත් 6යි ඒක හරි. ඔන්න 6යි. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල. පුතේ මේ ඔක්කොම යන්නේ දෙකේ කෑලි. මෙතන 2යි, මෙතන 2යි, මෙතන 2යි, මෙතන 2යි. මෙතන 2යි, මෙතන 2යි, මෙතන 2යි, මෙතන 2යි. එහෙනම් පුතේ මෙතනින් මෙතෙන්ට දෙකක් අයින් වුණා, මෙතනින් මෙතෙන්ට දෙකක් අයින් වුණා. ඔක්කොම 8යි. 8න් 4ක් අයින් වුණාම මෙතන ඉතුරු වෙන්නේ සෙන්ටිමීටර් කීයද පුතේ? 4යි. හරි. දැන් අපෙන් අහන්නේ මෙයාගේ පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිග. එහෙනම් ගන්නවා පුතේ පරිමිතිය සමානයි ප්‍රේසමෙන් ගන්න. එක කොනකින් පටන් ගන්න 8යි. ඊට පස්සේ 2යි. ඊට පස්සේ 6යි. ඊට පස්සේ ආයේ 4යි. ඊට පස්සේ 6යි. ඊට පස්සේ 2යි. ඊට පස්සේ 8යි. ඊට පස්සේ 8යි. ඕම් ඔය ටික එකතු කරා. ඕම් ඔය ටික එකතු කරා නම් උත්තරේ
එයා දෙන්නේ. ඉතින් සද්ද නැතුව ඉන්න පුතේ. ඔහේ ඉන්න. ඔහේ ඉන්න. අර මුකුදුන් තිබ්බා වගේ ඔහේ ඉන්න. ගාන හදලා හද්ද නැතුව ඉන්න. ඉතින් මාත් මෙතෙන් වෙලා හද්ද නැතුව ඉන්නවා. උඹලත් උතෙන් වෙලා හද්ද නැතුව ඉඳලා. එතකොට වැඩේ කෙරෙනවා. මේ ඉලක්කම් ටික එකතු කරලා උත්තරේ දාන්න නැතුව. ඉතින් ඔහේ ඉන්නවා. දාලා නිකන් කියපන් හරි සර් හරි කියලා. එහෙම නැහැ. මන්ද මානසික දරුවා වගේ හැදිරෙන්න එපා ළමයිනේ. මේක කෙරෙන ක්‍රමයක් තියෙනවානේ. අන්නේ ක්‍රමයට මේ වැඩේ කරගන්න. මොකද මට පේන්නේ නැහැනේ. ගුරුවරයාට පේන්නේ නැහැ. හරි සර්. ඔය බලාගත්තොත් බලාගෙන ඉන්නවා. තමසලා පිස්සුද? තමසලා ටිකක් බුද්ධිමත් වෙනවා ඊට වඩා. මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක. දැන් මෙච්චර කල් සූම් වලින් වැඩ කළා. තේරුම් ගන්න ඕන තමසලා. හරක් වාගේ හැසිරෙන්නේ නැතුව. ගානක් දුන්නාට පස්සේ සද්ද නැතුව ඉඳලා හරියන්නේ නැහැ. තමසලා උතෙන්ට වෙලා. තමසලා ඒකේ ප්‍රයෝජන ගන්න එපා. ටිකක් බුද්ධිමත් වෙලා වැඩ කරනවා. මේක කරගන්න ඕන මේ වැඩේ කියලා. හරක් පැටවුවාගේ ගාන දුන්නාට පස්සේ ඔය උඩ කරගෙන ඉන්නවා. පිස්සු යක්කු. 8යි 2යි 10යි 10යි 16යි 16යි 4යි 20යි 20යි 20 20යි 28යි 28යි 36යි 36යි 8යි 36යි 8යි 44යි සෙන්ටිමීටර් 44යි ඊට පස්සේ අහනවා පුතේ මෙයාගේ වර්ගඵලය. දැන් බලා ගන්නවා මෙයාගේ වර්ගඵලය. පුතේ මෙයාගේ වර්ගඵලය මම මේ රතු පාටින් ගාන කොටස බලන්න. මම මේ රතු පාටින් පාට ගාන කොටස බලන්න මේ තියෙන්නේ. මම මේ රතු පාටින් පාට ගාන කොටස 6ක් දිගයි මේ 6ක් දිගයි 2ක් පළලයි. එහෙනම් මම ගන්නවා පුතේ 6 වැඩි කිරීම 2යි. ඊට පස්සේ ඊළඟටත් මම රතු පාටින් ගාන කොටස බලන්න. මම මේ රතු පාටින් පාට ගාන කොටස මේ ඒකත් 6ක් දිගයි. මෙතන ඉඳලා මෙතෙන්ට 6යි මෙතන ඉඳලා මෙතෙන්ට 2යි. එහෙනම් ඒකත් 6ක් 2ක්. ඊට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලොකු එක්කෙනා මම කළු පාටින් මේ පාට කරන කොටස බලන්න. උදේ මෙයා සම්පූර්ණ දිග 8යි. මෙයා සම්පූර්ණ දිග 8යි. මෙතෙන්ට තියෙනවා සෙන්ටිමීටර් 2ක් මේ. ඒ කියන්නේ 8 2 කෑල්ලක් එක. 8යි 2යි. එවනම් 6 වරක් 2 12යි එයා හරි. ආපහු 6 වරක් 2 12යි එයා හරි. 6 වරක් 8 වරක් 2 16ක් 24යි. ඔයාට එනවා පුතේ වර්ග සෙන්ටිමීටර් 40ක්. වර්ග සෙන්ටිමීටර් 40ක්. වර්ග සෙන්ටිමීටර් 40ක්. ළමයි වුණාම ටික බුද්ධිමත්ව වැඩ කරන්න පුතේ. මේකේ අවශ්‍යතාවය තියෙන්නේ කාටද? මේක අපි දැන් මේ හරිය දැන් මම ගාන හදලා ඉවරයි. මොන සද්ද නැතුව ඉඳලා හරියන්නේ නැහැ. මේවට අනුගත වෙන්න එපයිද? ඔයා සද්ද නැතුව හිටියට හරියන්නේ නැහැනේ. ඔයා කියන්න ඕනේ මම හදලා ඉවරයි සර්. මේවා මෙච්චර කල් පාවිච්චි කරලා ඒකනේ පුතේ අපි දිනු වෙන්නේ නැත්තේ. ඒකයි අපි දිනු වෙන්නේ නැත්තේ. හැමදාම ඔය ගොබ්බේ වගේ ඔය ඉන්නවා. දැන් මේකෙදි මොකද්ද කළ යුත්තේ? දැන් වෙන ජෝගියන් නටන්න කිව්වනම් තමසලා නිකන් ඉදීද නෑ. හැබැයි ගාන හදලා හරි කියලා කියන්න තරම් තමසලා කට ඇරෙන්නේ නෑ. මොකද එහෙම කළොත් එහෙම ඊළඟ ගානට යනවනේ. තමසලා ඕන මොකද දිහා බලන්න නිකන් ඉන්න. දැන් සමහරවල් ඔතන නැතුවත් වෙන. එච්චරට ප්‍රාථමිකයි. එච්චරට මෝඩයි. ඒ කියන්නේ තව කවුරු හරි ඇවිල්ලා කරලා දෙනකන් ඉන්නේ. මේක කෙරෙන්න ඕනේ. දැන් මේක ඍතු පැතු සම්පත් තියෙන ගුලි හම්බ වෙලා ගුලි උඩ දාපුවම විභාග පාස් වෙනවා කියලා හිතන් ඉන්නේ. එහෙම වෙන්නේ නෑ. මේක අපි මහන්සි කරන්න ඕන. ඕනෑම දෙයක් මහන්සි වෙලා කරන්න ඕන. right. මම යනවා ඊළඟ එකට 1989. 1989. උදේ මම යනවා 1989 ගානට චූටි ගානක් අපි එකකින් වැඩේ ඉවර කරමු. 1989. 1989. උදේ මෙන්න 1989 ගාන 1989 මොකද්ද කියන්නේ? ඍජුකෝණාශ්‍රයක දිග හා පළල. උදේ ඍජුකෝණාශ්‍රයක දිග හා පළල දීලා තියෙනවා පුතේ මීටර් 16ක් සහ මීටර් 4ක්. ඍජුකෝණාශ්‍රයක දිග හා පළල මීටර් 16ක් හා මීටර් 4ක් වේ.
එහි වර්ගඵලයට සමාන වර්ගඵලයකින් යුත් සමචතුරස්‍රයේ පරිමිතිය මෙයාගේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන මෙයාගේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන සමචතුරස්‍රයක් තියෙනවලු මෙයාගේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන සමචතුරස්‍රයක් තියෙනවා හරිද පුතේ මෙයාගේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන සමචතුරස්‍රයක් තියෙනවා අපෙන් අහනවා පුතේ මෙයාගේ මොන මිතියද පරිමිතිය මම ඉස්සෙල්ලාම හොයාගන්නවා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි පුතේ 16ක් මීටර වැඩි කරනවා මං 4ක් මීටර ගේ. ඒතර 4 වරක්යි 24න් 4 දැම්මා දෙකක් ඉතිරි 4 වරක් එක 4යි 2යි 6යි. ඔයාට එනවා වර්ග සෙන්ටිමීටර් 64ක්. මම ඊළඟට යනවා පුතේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. මම ඊළඟ එකට යනවා. මෙයාගේ වර්ගඵලය 64 නම් මෙයාගේ වර්ගඵලයත් 64යි. එහෙනම් මම ගන්නවා සමචතුරස්‍රයේ සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි ඒත් පුතේ වර්ග සෙන්ටිමීටර් 64යි. එහෙනම් සමචතුරස්‍රයේ වර්ගඵලය දීලා මට ඊට මදි නිසා මම මෙතෙන්ට ගන්නම් මම ගන්නවා සමචතුරස්‍රයේ පැත්තක දිග මතක තියාගන්න සමචතුරස්‍රයක වර්ගඵලය දීලා සමචතුරස්‍රයක වර්ගඵලය දීලා පැත්තක දිග ඇහුවොත් අපි ගන්න එයාගේ වර්ගමූලය. එහෙනම් පුතේ 64 වර්ගමූලය 8යි. ආන්න. එහෙනම් පරිමිතිය. එහෙනම් පරිමිතිය සමානයි අපි දන්නවා 8 කෑලි 4ක් තියෙන්නේ. මේ 8 වැඩි වෙනවා 4ෙන්. ඔයාට එනවා සෙන්ටිමීටර් මොන දෙකක්ද පුතේ? 32ක්. ඔය තියෙන්නේ බඩ හදාගෙන යමු. right. ඊට පස්සේ ඔය ගානෙන් පන්තිය නවත්තනවා මම. පුතේ ඊට පස්සේ ආ ඉතුරු ගණන් ටික හදන්න උත්සාහ කරන්න. මම දැන් ගෲප් එකට දාලා තියෙන්නේ. right. ලබන සතිය වෙනකොටත් අපිට ටියුට් එක ගන්න වෙන්නේ නැහැ නේ. ගන්න පුළුවන් ඔය ආසන්නයේ ඉන්න කට්ටිය ටියුට් එක ගන්න ඇවිල්ලා මගේ. අනිත් කට්ටිය ටියුට් එක ගන්න විදියක් නැහැ. ඒක ගන්න පුළුවන් වෙච්ච පළවෙනි අවස්ථාවේ පළමු අවස්ථාවේ ටියුට් එක ගන්න. හරි නේද? right. එහෙමනම් ගාන හදාගෙන ඔහොමම යන්න පුළුවන්. එහෙමනම් වෙනදා වාගෙම ආවට ස්තුතියි යනවට බොහොමත්ම ස්තුතියි. ඉතුරු ගණන් ටික හිමින් සැරේට ටික හදන්න බලන්න.